සියලු සත්වයන්ටම ආශිර්වාද වේවායි ප්‍රාර්ථනා කරනවා. අද මම ඔබට කියන්න යන්නේ ඉතා සුවිශේෂී කතාවක්. මේ කතාව තවත් ඔබ දන්න, ඔබ බලපු, ඔබ කියවපු සුරංගනා කතාවක් නම් නොවේ. අද මම මේ කියන කතාව ඔබට මට වගේම සියලු සත්වයන්ටම පොදු වූ යථාර්ථයක්. මෙන්න මේ සියලු සත්වයන්ටම පොදු වූ යථාර්ථය, ඒ සත්‍ය අද මම ඔබට විස්තර කරනවා. ඒ නිසා මේ විස්තරය, මේ සත්‍ය සහ මේ යථාර්ථය මොන වැඩේ තිබුණත් ශ්‍රවණය කරන්න, බලන්න. මොකද මේ කියවෙන යථාර්ථයට ඔබට, මට සහ උපදින සියලුම සත්වයන්ට යම් දවසක අත්විඳීමට, මුහුණ පෑමට සිදුවන යථාර්ථයක් නිසා. නමුත් මේ කියන සත්‍ය යථාර්ථය හොඳින් අවබෝධ කරගෙන කැමතිනම් උදාවීමට නියමිත ඒ යථාර්ථයෙන් බේරෙන්නත්, වළකින්නත්, ගැලවෙන්නත් ඔබට පුළුවන්. ඒක ඔබේ කැමැත්ත. හොඳයි. මොකක්ද මේ අද මම ඔබට කියන යථාර්ථයේ කතාව? ඔබට පෙන්වන යථාර්ථයේ සත්‍ය. බුදුරජාණන් වහන්සේ තම සර්වඥතා ඥානයෙන් යුක්තව මේ ලෝකය, එහෙම නැත්නම් ලෝක ධාතුව, සක්වල ධාතුව සහ විශ්ව ධාතුව අවබෝධයෙන් ස්වයං ප්‍රත්‍යක්ෂයට පත් කළා. අවබෝධයෙන් ස්වයං ප්‍රත්‍යක්ෂයට පත් කළා. එසේ ලෝක ධාතුව, සක්වල ධාතුව සහ විශ්ව ධාතුව අවබෝධ කරගෙන මනාව දැකලා ස්වයං ප්‍රත්‍යක්ෂයට පත් කළ හැක්කේ ලෝතුරා බුදු කෙනෙකුට පමණයි. ඒක පසේ බුදු කෙනෙකුටවත්, මහරහතෙකුටවත්, රහතෙකුටවත්, දෙවියෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, බෝධි සත්වයෙකුටවත් කරන්න බැරි යමක්. මේ මහා භද්‍රකල්පයේ සිව්වන කල්පයේ ලෝතුරා බුද්ධත්වයට පත්වන්නේ මේ පෘථිවි තලය තුල අප වාසය කරන මේ ශීරපතය, මේ මන්දාකිනිය තුල ගෞතම බුදුන් වහන්සේ. මෙය භද්‍ර කල්පයක්. භද්‍ර කල්පයකට කල්ප 5ක් අයිති. මේ භද්‍ර කල්පය පුරාවටම මේ කල්ප 5 තුලම බුදුවරු මේ පෘථිවි තලයේ පහළ වෙනවා. දැනට සිව් නමක් බුදු වෙලා, බුදු කිස කළා අවසන්. අප දැන් මේ ජීවත් වෙන්නේ 4 වන කල්පේ භද්‍ර කල්පය තුල ගෞතම බුදුන් වහන්සේ බුදු වුණු
සහ උන්වහන්සේ බුදු වෙලා තම බුදු කිස නිමා කළා පිරිනිවීමෙන් පසුවත් වර්ෂ 2600ක් ගත වෙන තැන ඉඳගෙනයි මේ කතාව කියන්නේ. එසේනම් මේ සත්‍ය මේ යථාර්ථය ඔබට අපට කොතරම් කාලයක් මගහැරුණාද යන්න තේරුම් ගන්න ඔබට දැන් පුළුවන්. ගෞතම බුදුන් වහන්සේ බුදු වෙලා පිරිනිවන් පාලත් ඉවරයි. ඒ වගේම ඉන් අනතුරුව අවුරුදු 2600ක් ගෙවිලත් ඉවරයි. තවත් ගෙවිමින් යනවා. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩලා උන්වහන්සේගේ රහත් කිසත් කළා ඉවරයි. අපි තවමත් ඔබ තවමත් මිහින්තලාවේ යනවා. ගල දිහා බලාගෙන සාදු කියනවා. ඔබ තවමත් බුද්ධ ගයාවේ යනවා. ගිහිල්ලා සාදු කියනවා, පින්කම් කරනවා. ඔබ තවමත් සෑවල් වටේ ගමන් කරනවා, සාදු කියනවා, පින්කම් කරනවා. ඔය ඔක්කොම කළා අයිමත් දුක් සහිත කෙලෙසුන් පිරි නවාතැනටම එනවා. නමුත් බුද්ධ දේශනාව එහෙම දේශනාවක් නෙමෙයි. අප දේශනා කරන්නේ බුද්ධාගමක ඇති කතාවක් නෙමෙයි. ධම්මගයාව හැමදාමත් බුද්ධාගමෙන් එහාට ගියා. බුද්ධාගමෙන් එහාට වැඩිය ධම්මගයාව ඔබටත් ආරාධනා කරනවා. ඊටමත් මෛත්‍රියෙන් යුක්තව ඔබත් බුද්ධාගම අතික්‍රමණය කරන්න කියලා. ධම්මගයාව වැඩ ඉන්නේ බුදුදහමත් එක්ක. බුද්ධාගමයි බුදුදහමයි කියන්නේ දෙකක්. අපි ඒක වෙන දවසක සාකච්ඡා කරමු. එසේනම් මේ ලෝකේ යථාර්ථය පිළිබඳව ගෞතම බුදුන් වහන්සේත් බුදු ඇසින් දැකලා ලෝකයාට දේශනා කළා. මෙතෙක් පහළ වෙච්ච සියලුම බුදුන් වහන්සේලාත් මේ යථාර්ථය නියතියක් වශයෙන් ස්වයං ප්‍රත්‍යක්ෂයෙන් දැකලා අවබෝධ කොට ලෝකයාට දේශනා කරනවා. ඒ බුද්ධ නීතිය, ඒ බුද්ධ සම්ප්‍රදායට අනුව ගෞතම බුදුන් වහන්සේත් මේ ලෝක යථාර්ථය දේශනා කළා. මේ ලෝක යථාර්ථය තුළ තියෙන්නේ පුදුමාකාර භයානක සිද්ධියක්. ඇඟ හිරිගඩු පිපිලා බයෙන් භීතියෙන් හදවත මුළු ආත්මයම කිලිපොලා යන යථාර්ථයේ කතාවක්. ඔබට මුහුණ දීමට ඇති අති බිහිසුණු සිද්ධියක්. බුදුන් වහන්සේගේ දේශනාවට අනුව මේ ලෝකයේ තියෙනවා විනාශ දෙකක්. මේ ලෝකේ එහෙම නැත්නම් මේ විශ්වයේ තියෙනවා විනාශ දෙකක්. ලෝක ධාතුව, සක්වල ධාතුව, විශ්ව ධාතුව කියනා වූ මේ සමස්ත ත්‍රිත්වය තුලම තියෙනවා පොදු වූ විනාශ ධර්මතා දෙකක්. සරලව කිව්වොත් විනාශ දෙකක්. ඒ විනාශ දෙක තමයි බුදුන් වහන්සේ දේශනා කළ පරිදි ලෝක විනාශය සහ කල්ප විනාශය. නමුත් අද අප ඔබට විස්තර කරන්නේ ලෝක විනාශයක් ගැන නොව කල්ප විනාශයක් ගැන. එහෙම බලනකොට මේ කොරෝනා ව්‍යසනය සහ අනෙකුත් ජල ගැලීම්, යුද්ධ,
ආදී කොට ඇති සියලු විනාශයන් මේ ලෝක විනාශය සහ කල්ප විනාශය ගැන අවබෝධ කරගන්න විට ඊටමත් සුළු විනාශ බව ඔබට වැටහේවි. එසේනම් කුමක්ද මේ විනාශ දෙක අතර කල්ප විනාශය කියලා කියන්නේ? ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තුල ඒ මහා උත්තරීතර වූ බුද්ධ භාෂිතය තුල සුවිශේෂී සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ දේශනාව තමයි සප්ත සූර්යෝද්ගමන සූත්‍රය. සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේදී ගෞතම බුදුන් වහන්සේ පෙර බුදුවරුන්සේ මේ විනාශ දෙකෙන් එකක් පිළිබඳව විස්තරාත්මක සත්‍ය දේශනාවක් අනාගත වංශ දේශනාවක් දේශනා කරනවා. සප්ත සූර්යෝද්ගමන සූත්‍රය ඉරවල් 7ක් පායන විනාශයක්. ඒ ඉරවල් 7 පායන්නේ මේ මනුස්ස ලෝකයට. එසේනම් ඒ ඉරවල් 7 මේ පෘථුවියට වැටීමත් එක්කම සිදුවන්නා වූ මහා විනාශය ගැන ගෞතම බුදුන් වහන්සේ ඊටමත් පැහැදිලිව ඊටමත් පිරිසිදු වූ ආකාරයට දේශනා කරනවා. බුදු වැසින් සියල්ල ප්‍රත්‍යක්ෂ කළා. මෙන්න මේ සප්ත සූර්යෝද්ගමන සූත්‍ර දේශනාව තුල තිබෙන ආකාරයට මේ ලෝකයේ මේ පෘථුවියේ ඒ වගේම ඔබට අපට දහවලක් රාත්‍රියක් උදා කරන සූර්යයාට චන්ද්‍රයාට සිදුවන අවසාන යථාර්ථය විස්තර කරනවා. ඒ අනුව යම් මොහොතක් යම් කාලයක් එනවා මේ ලෝකයේ විනාශය ආරම්භ වන. විශේෂයෙන්ම සංවට්ටායි විවට්ටායි වශයෙන් යුග 4ක් තියෙනවා. කල්ප 4ක්. සංවට්ට කියලා කියන්නේ යම් මගුල් සක්වලක සැකැස්ම ආරම්භ වන කාලයක්. සංවට්ටායි කියලා කියන්නේ ඒ සැකැස්ම ඒ මගුල් සක්වල ඒ ශීරපතය මන්දාකිනිය ජීවයට සුදුසු පරිදි ස්ථාපිත වෙච්ච කාලයක්. විවට්ටායි කියලා කියන්නේ එසේ සකස් වෙච්ච මගුල් සක්වලක් ශීරපතයක් මන්දාකිනියක් විනාශ වෙන්න ආරම්භ වන කාලය. විවට්ටායි කියලා කියන්නේ විනාශය පවතිනා වූ කාලයක් අවසානය දක්වා. එසේ හටගත්තා වූ මන්දාකිනිය මගුල් සක්වල ශීරපතය අවසන් වන විනාශය ක්‍රියාත්මක වන කාලයක් විවට්ටායි. දැන් ඔබ අප ජීවත් වෙන්නේ විවට්ට කියන කාල පරිච්ඡේදය තුල. විනාශයේ ආරම්භය පටන් ගන්න මොහොතක්. නමුත් තාම විනාශය ක්‍රියාත්මක නැහැ. එහි ආරම්භය ඔබටත් අපටත් නොදැනීම මේ මොහොතෙත් සිදු වෙනවා ඊටමත් සෙමින්. නමුත් ගෞතම බුදුන් වහන්සේගේ දේශනාවට අනුව සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේදී මේ දේශනා කරන්නා වූ විනාශය සිද්ධ වෙන්නේ අනාගත කල්පයේ මෛත්‍රී බුදුන් වහන්සේත් බුදු වුණාට පස්සේ. මේ මහා භද්‍ර කල්පයේ පස්වන කල්පය තුල අප මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වෙනවා. කේතුමතිය බුද්ධ ගයාව බවට පත් කරගන්නවා. එසේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 80000ක් වැඩ ඉන්නවා. ඒ ශාසනයේ තාමත්
ශ්‍රී සද්ධර්මයෙන් සසිරිබර ශාසනයක්. මහා ප්‍රඥාවන්තයන් පමණක් කුසලය පූර්ණ කරගත්ත ඇත්තන් පමණක් උපදින කල්පයක් තමයි මේ මහා භද්‍ර කල්පයේ එළඹෙන ඊළඟ කල්පය, එහෙමත් නැත්නම් අවසන් කල්පය බවට පත් වෙන්නේ. මෛත්‍රී බුද්ධ ශාසනයේ එසේ මෙසේ කෙනෙකුට උපදින්න බෑ. එය උපදින්න නම් අතිශය වශයෙන් කුසල් පුරපු ඇත්තන් විය යුතුමයි. ප්‍රඥාව අත්‍යවශ්‍යයි. මෛත්‍රී බුදුන් වහන්සේගේ ශාසනයක් තුළ උපදිලා උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා සත්‍ය අවබෝධයෙන් සසර ගමන කෙලවර කරගන්න. එහෙම නැතුව මහා කෝටි ගණන් වල පින්කම් කරා කියලා ඒ යුගයේ උපදින්න පුළුවන්. හැබැයි මෛත්‍රී බුදුන් වහන්සේගේ දේශනාව ඒ ඇත්තන්ට ප්‍රත්‍යක්ෂ වෙන එකක් නෑ. අප එයත් වෙන දවසක සාකච්ඡා කරමු. එසේනම් මේ මෛත්‍රී බුද්ධ ශාසනයත් අවසන් වන දවසක උන්වහන්සේ අවුරුදු 80000න් පිරිනිවන් පාලා උන්වහන්සේගේ මෛත්‍රී බුද්ධ ශාසනය අවුරුදු 1,80,000ක් මේ පෘථුවිය තුල වැඩ වාසය කරනවා. දැන් ගෞතම බුදුන් වහන්සේගේ ශාසනය අවුරුදු 5000ක් පවතී යයි විශ්වාසයක් තිබෙනවා. නමුත් මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේගේ ඒ මහා මෛත්‍රී බුද්ධ ශාසනය අවුරුදු 1,80,000ක් පවතිනවා. ඒ කාලය වන විට මිනිසයන්ගේ ආයුෂ අවුරුදු 1,80,000ක් පමණ වෙනවා. මිනිසයන්ගේ උස දේහ සම්පත්තීන් ක්‍රියන් 80ක් පමණ තරම් උස වෙනවා. මහා දැවැන්ත යුගයක්. සත්ව පරිණාමය තුල මානව පරිණාමයේ උච්චතම අවධියක්. මහා උත්තරීතර වූ කාල පරිච්ඡේදයක් උදා වෙනවා. මේ මහා භද්‍ර කල්පය අවසන් වන අවසාන කල්පය තුල එතනත් බුදු කෙනෙක් පහළ වෙනවා. ඒ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. එසේනම් මේ මෛත්‍රී බුද්ධ ශාසනයත් එසේ අන්තරස්ධාන වෙලා නැවත වාරයක් ශාසනය පිරිහිලා මෘග සංඥාව පහළ වෙලා කසාකණ්ඨක භික්ෂුවත් පහළ වෙලා බුද්ධ ශාසනය ශ්‍රී සද්ධර්මය අතුරුදහන් වුණාට පස්සේ තවත් වර්ෂ 100,000 ගාණක් ලක්ෂ ගාණක් ගියාට පස්සේ මෙන්න මේ ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ සප්තසූරියෝද්ගමන සූත්‍රයේ තියෙන ඒ මහා යථාර්ථය උදා වෙන්න පටන් ගන්නවා. මෙසේ මිනිස්සු මෘග සංඥාවෙන් යුක්තව වාසය කරනවා. පිනක් පවක් ගැන දන්නේ නැහැ. කුසලයක් ගැන අහලවත් නැහැ. බුද්ධ කියන වචනයක් කවදාක්වත් ඒ කාලේ අහන්නත් නැහැ, දකින්නත් නැහැ. පන්සලක් ශ්‍රමණේ ස්වාමින් වහන්සේ නමක් දකින්නවත් නැති කාල පරිච්ඡේදයක්. පුදුමාකාර අවාසනාවන්ත කාල පරිච්ඡේදයක්. මිනිස්සු සත්තු වගේ හැසිරෙනවා. කාමයෙන් මත් වෙච්ච යුගයක්. ඒ යුගයත් එක්කම පවෙන් පිරිච්ච යුගයක්, ලෝකයක් උදා වෙනවා. මේ මනුස්ස ලෝකයේ අවසානය උදාවන විට මේ මනුස්ස ලෝකයේ ඔබ අප මේ මොහොතේ ඇවිදින, ඔබ අප මේ මොහොතේ ජීවත් වන, සමහර ඇත්තෝ මේ මොහොතේ රණ්ඩු වන, කුලල් කා ගන්න, තණ්හාවෙන් පොදි ගහන මේ ලෝකයේ මේ පෘථුවි තලයේ අවසානය උදාවනකොට ඒ උදාවන යුගය ඉතාමත් අමිහිරි යුගයක් බවට පත් වෙනවා. මිනිසා තුළ ඇති මනුෂ්‍යත්වය අහෝසි වෙනවා. මිනිසා තුළ ඇති යහපත් හැඟීම්, යහපත් පුරුදු අහෝසි වෙනවා. සතුන් සහ මිනිසුන් අතර වෙනසක් නැති වෙනවා. අවසානයේ මෙසේ කාලය ගත කරමින් යන විට වර්ෂ 100,000 ගාණක් යන විට දැනට මේ පායන සූර්යයා දෙකඩ වෙන්න පටන් ගන්නවා. දැනටත් නාසා ආයතනය සූර්ය පැලුම් ගැන වාර්තා ඉදිරිපත් කළා තියෙනවා. සූර්ය ලප සහ සූර්යාගේ පැලුම් ලක්ෂණ. එයයි මා කලින් කිව්වේ මේ සියල්ලගේ විනාශයේ ආරම්භය දැන් ආරම්භ වී අවසන්. ඒ ඔබට අපට නොදැනුණාට එය දැන් හිමින් සිද්ධ වෙනවා. නමුත් මෙන්න මේ කාලය වන විට අනාගතයේදී
මේ ඔබ අප දකින සූර්යයා නැගෙනහිරින් උදා වී බටහිරින් බැස යන සූර්යයා දෙකඩ වෙන්න පටන් ගන්නවා. එහෙම දෙකඩ වෙලා ඒ දෙකට කැඩිච්ච සූර්යයා දෙන්නෙක් බවට පත් වෙනවා. දෙකට කැඩුණු සූර්යයා තනි තනිවම බලය උත්පාදනය කරනවා තනි සූර්යෝ වශයෙන්. එවිට ඉන්නිකුත් කරන තාපය රස්නය අතිශය බලවත් ආකාරයෙන් පෘථුවියට ගලාගෙන එනවා. එදාට නැගෙනහිරින් සූර්යෝ දෙන්නෙක් උදා වෙනවා. බටහිරින් සූර්යෝ දෙන්නෙක් බැස යනවා. එකම සූර්යයා දෙකට කැඩුණා. දැන් තනි තනි සූර්යෝ වශයෙන් බලය රස්නය උපදවලා මේ පෘථුවිය අධික රස්නයෙන් නහවනවා. මේ කාලය වන විට මේ පෘථුවියේ තිබෙන්නා වූ සියලු ඇලදොල ගංගා හිඳෙන්න පටන් ගන්නවා. සියලුම කුඩා කුඩා සත්තු මිහිතලයෙන් සදහටම සමුගන්නවා. මෙසේ කාලයක් යන විට වැස්ස වහින්නේ නැහැ. වැස්ස වහින්න වගේ එනවා. අයිමත් වැහි පොදක්වත් දකින්න නැහැ. පුදුම විදියට දේශගුණය වෙනස් වෙලා කාලගුණය වෙනස් වෙලා විනාශයක් වෙනුවෙන. එසේ කාලය ගත කරමින් යන විට තවත් අවුරුදු 100,000 ගාණක් ගියහම තවත් සූර්යෙක් පහළ වෙනවා නැගෙනහිර අහසෙන්. තවත් සූර්යෙක් පහළ වෙනවා කියලා කියන්නේ අර තනි සූර්යයා දෙකට කැඩුනා. තවත් සූර්යෙක් පහළ වෙනවා කියලා කියන්නේ කැඩිච්ච සූර්යෙක් තවත් කෑල්ලකට කැඩෙනවා. එවිට එක සූර්යයා දෙකක් වුණා paludu වීමෙන් paludu වෙච්ච තව සූර්යෙක් තවත් paluddක් වෙලා දෙකට කැඩෙනවා. දැන් සූර්යෝ 3 දෙනෙක් නැගෙනහිරින් පහළ වෙලා මේ මහා පෘථුවිය අධික රස්නයට පත් කරනවා. ඒ සෑම කැඩුණු ඉරක්ම තනි තනිවම රස්නය උත්පාදනය කරනවා. අධික තාපයක් පිට කරනවා. අවසානයේ එසේ යන විට අධික තාපය නිසාම සියලු ජීවීන් මේ මිහිතලයෙන් ලොකු කුඩා සියලු ජීවීන් සදහටම අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. එදාට මිනිස්යන්ට ඉතුරු වුණා නම් ඒ ඇත්තන්ටත් ඉන්න බැරි වෙන විදියට සියලු ආහාර පාන ශාක පද්ධතිය සදහටම මේ පෘථුවියෙන් සමුගෙන හමාරයි. අද මේ මොහොතේ පෘථුවිය ලස්සන කරපු ඇල දොල ගංගා මල් ශාක කුරුල්ලන් තනකොළ ආදී කොට ඇති සෝබාදහමේ සියලු සෞන්දර්යය දවා හලු කළ හමාරයි නැවත හට නොගන්නා වූ ආකාරයට. මේ තුන්වන සූර්යයා පහළ වුණාම සියලු ජීවී පද්ධතිය මනුස්ස ලෝකයෙන් පෘථුවියෙන් සදහටම නැවත හට නොගන්නා වූ ආකාරයට නික්මී ගොස් සමාරයි. නැවත ජීවයකට සුදුසු පරිසරයක් මේ පෘථුවියේ නැහැ. මෙසේ යම් කාලයක් ගත වෙනවා. මහා අධික තාප සුළං ධාරා තාප ශක්තියින් පෘථුවිය වෙලා ගන්නවා. ඒ සුළඟ පුදුමාකාර අධික රස්නයකින් යුක්ත සුළඟක්. එහි තෙතභාවයක් සැහැල්ලු භාවයක් තිබුණා නම් ඒ සියල්ල තාපය නිසා විනාශ වී හමාරයි. ඒ සුළඟ වැදුනත් පිච්චෙන තරමට අධික තාපයකින් සුළං ධාරා ගලන්න ගන්නවා පෘථුවිය වටේ. මෙසේ යම් කාලයක් තවත් කාලයක් වර්ෂ 100,000 ගාණක් යන විට තවත් අර කැඩුණු සූර්යෙක් තවත් paluddකින් කැඩිලා වෙන් වෙනවා. එවිට සූර්යයන් 4යි. දැන් සූර්යෝ 4 දෙනෙක් නැගෙනහිරින් පහළ වෙනවා බටහිරින් බැස යනවා. මෙසේ 4 වන සූර්යයා පහළ වුණාම මුහුදු සහ විල් හිඳෙන්න පටන් ගන්නවා. ඒ මුහුදු සහ විල්වල තිබෙන්නා වූ සියලු ජලය වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ඒ වාෂ්ප වීමත් එක්කම ඒ මුහුදු සහ විල් මනුස්ස ලෝකයෙන් සදහටම අතුරුදහන් වෙනවා. හිමාලයේ පවතිනා වූ මහා විල් අපේ රටටත් වඩා විශාල විල් තියෙනවා. අනවතප්ත විල මානස විල ආදී කොට ඇති සියලු විල් අතුරුදහන් වෙනවා.
හතරවන සූර්යා පහළ වීමත් එක්කම පෘථුවියට ගලාගෙන එන්නා වූ අධික තාපය නිසා සියලු ග්ලැසියර පද්ධතිය විනාශ වෙලා යමරයි. සියලු හිම කඳු විනාශ වී හමාරයි. අවසානයේ මෙසේ තවත් කාලයක් ගත වෙනවා. තාපය රස්නය අධිකව පෘථුවිය ගිල ගන්නවා. මෙසේ තවත් අවුරුදු 100,000 ගානක කාලයක් යන විට තවත් කැඩුණු සූර්යෙක් දෙකඩ වෙනවා. එතනින් පහළ වෙනවා පස්වන සූර්යා. පස්වන සූර්යා මේ මිහිතලයට මනුස්ස ලෝකයට උදා වුණාම නැගෙනහිරින් දැන් ඉරවල් 5ක් බටහිරින් ඉරවල් 5ක් බැහැගෙන යනවා. මුළු අහසම ගිනි රත් පැහැයෙන් බබලනවා. අද මේ ඔබ දකින නිල්වන් අහස සුදු සුදු වලාකුළු එදාට ඔබට දකින්න ලැබෙන්නේ නැහැ. ඔබ දකින්න ලැබෙන්නෙත් නැහැ. ඔබට ජීවත් වෙන්නවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. බුදුන් වහන්සේගේ දේශනාවට අනුව එදාට මුළු අහසම රත් පැහැයෙන් ගිනියම් වෙච්ච අහසක් බවට පත් වෙනවා. උදෙත් ඒ වගේ, දවල්ටත් ඒ වගේ, සවසටත් ඒ වගේ. ඒ ආකාරයෙන් ගිනියම් වෙච්ච අහසක සූර්යෝ 4ක් බැබලෙනවා අධික තාපයත් එක්කම. ඒ වගේම ඒ 4කින් අවසානයේ පස්වන සූර්යා පහළ වුණාම ගිනියම් වෙච්ච අහසකින් යුක්තව මේ අහස නිල්වන් අහස පරිවර්තනයකට පත් වෙනවා. පස්වන සූර්යාගේ පහළවීමත් එක්කම මේ දැනට මේ මනුස්ස ලෝකයේ පවතිනා වූ සියලු සාගරයන් හිඳෙන්න පටන් ගන්නවා. ඒ එක සැරේට හිඳෙන්නේ නැහැ. වර්ෂ ගාණක් යන විට, වර්ෂ ගාණක් කාලය ගතවන විට තල්ගස් 10ක් තරම් ප්‍රමාණයකට වතුර අඩු වෙනවා. ඔබ මේ මොහොතේ මුහුදක් ගාවට, සාගරයක් ගාවට ගිහිල්ලා බලන්න. පුදුමාකාර ජල කඳක් තිබෙන්නේ. නමුත් ඒ මහා ජල කඳ තල්ගස් 10ක තරම් ප්‍රමාණයකට අඩු වෙනවා. ඊට පස්සේ තල්ගස් 8යි 7යි 5යි 6යි 3යි 2යි එක තල් ගහක් තරමට බහිනවා වතුර. අවසානයේ දැනට මේ මනුස්ස ලෝකයේ පෘථුවියේ තියෙන සාගරයේ ගැඹුරුම තැනත් හිඳෙන්න පටන් ගන්නවා. එතන වතුර තිබෙන්නේ ගෝකුරයක් තරම් ප්‍රමාණයකට පමණයි. හරක් අඩියක පිරෙන වතුර තරම් ස්වල්පයක් පමණයි ඉතුරු වෙන්නේ. සාගර ජලය හිඳිලා මේ පස්වන සූර්යා පහළ සියලු සාගර පද්ධතිය සහ ඒ සියල්ල මේ මිහිතලයෙන් සදහටම සමු අරගෙන හමාරයි. මෙනෙහි කරන්න මේ සියල්ල තුල පවතිනා වූ නිස්සාර අනිත්‍යභාවය, හටගත්තා වූ සියල්ල යම් මොහොතක විනාශයෙන් නිමාවන බව සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ බුදුන් වහන්සේ මෙසේ විස්තර කරමින් දේශනා කරනවා. ඔබ අප රණ්ඩු වෙන, ඔබ අප කුලල් කා ගන්න, ඔබ අප තණ්හාවෙන් පොඩි පැද ගහ ගන්න, මමය මාගේය කියලා අල්ලගත්ත මේ මනුස්ස ලෝකයේ අවසාන ඛේද වාචකය මෙසේ සිදුවීමට නියමිතයි. මිහිතල මාතාවගේ අවසන් ගමනය. එසේ 6 වෙනි සූර්යයාත් පහළ වීමත් එක්කම තවත් දෙකට වෙච්ච සූර්යෙක් තවත් කැඩෙනවා. ඒ කැඩීමත් එක්කම ඉරවල් 6ක් නිර්මාණය වෙනවා. දැන් නැගෙනහිරින් ඉරවල් 6ක් උදා වෙනවා. බටහිරින් ඉරවල් 6ක් බැහැලා යනවා. ඒ වීමත් එක්කම මුළු අහසම අධික රතු පැහැයකින් බැබලෙන්න පටන් ගන්නවා. ඒ බැබලීමත් එක්කම ඉහළ අහස ගිනි දැල් වලින් සමස්ත අහසම තාප ධාරා වලින් රත් වී වෙලාගෙන අහසේ සිට පල්ලෙහාට ගිනි දැල් වැටෙන්නාසේ තාප ධාරා ගලාගෙන එනවා. මෙන්න මේ 6 වෙනි සූර්යයා පහළ වීමත් සමගම මේ මනුස්ස ලෝකයේ සියලු ජීව පද්ධතිය, ශාක පද්ධතිය, ජල ස්තරය, පාෂාණ සියල්ල අතුරුදහන් වී හමාරයි. නැවත හට නොගන්නා වූ ආකාරයට ඒ වගේම සියලු පර්වත හරියට චොකලට් දිය වෙන්නා වගේ දිය වෙලා ගිහිල්ලා හමාරයි. දැන් ඔබට හිතා ගන්න පුළුවන් කොතරම් තාපයක් මුදා හරිනවද කියලා. සූර්යෝ 6 දෙනෙක් එකතු වෙලා අවසානයේ මුළු වායු ගෝලයම අධික තාපයෙන් යුක්ත වායු ගෝලයක් බවට පත් වෙනවා.
ඒ පත්වීමත් සමගම මේ පෘථුවියේ මැද පවතිනා වූ න්‍යෂ්ටිය ක්‍රමක්‍රමයෙන් ලාවා පද්ධතිය ලාවා ගෝලය පෘථුවියේ මැද ඉඳන් පෘථුවියේ උඩට එන්න පටන් ගන්නවා. දැන් පෘථුවිය මැදිනුත් රත් වෙනවා, ගර්භයෙනුත් රත් වෙනවා. ඒ රත් වීම ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා, පුපුරන්න පටන් ගන්නවා. ඒ වගේම ඉරවල් 6ක් පායලා බාහිරනුත් පෘථුවිය රත් කරනවා, පුච්චනවා. අධික තාපයක් ලබා දෙනවා. ඇතුළෙත් ගිනි පිටත් ගිනි වගේ සංසිද්ධියක්. පෘථුවියේ සෑම තැනකින්ම ගිනි කඳු පුපුරන්න පටන් ගන්නවා. ලාවා සෑම තැනකම ගලන්න පටන් ගන්නවා ලෝදිය. අවසානයේ මෙසේ කාලයක් යන විට එය හරියට අලගෙඩියක් උණු වතුරක දාලා තම්බන වගේ පෘථුවිය පෘථුවිය ඊටමත් මෙලෙක් ස්වභාවයට පත් වෙලා ගිනි කඳු පුපුරමින් ලාවා සියල්ල පෘථුවියේ බාහිරයට ගමන් කළා රත් වෙච්ච අලගෙඩියක් වගේ පෘථුවිය පත්. අවසානයේදී තවත් එක පැලුමකින් තවත් සූර්යෙක් නිර්මාණය වෙනවා. දැන් සූර්යෝ 7යි. ඉරවල් 7ක් නැගෙනහිරින් උදා වෙනවා, බටහිරින් බැස යනවා. ඒ ඉරවල් 7ම තනි වශයෙන් තාපය උද්දීපනය කළා, තාපය නිර්මාණය කළා, අධික තාපයක් මුදා හරිනවා. එක ඉරකින් ලැබෙන රස්නය මෙසේ නම් ඉරවල් 7කින් ලැබෙන රස්නය කෙසේ ඇද්දැයි ඔබට අපට හිතා ගන්නවත් බෑ. එය බුදු කෙනෙකුට පමණයි දර්ශනය වෙන්නේ. එය වෙන කිසිම සත්වයකට අවබෝධ කරගන්න බෑ. එසේ සත්වන සූර්යයා පහළ වුණාම කාලයක් ගත වෙනවා. ඒ පහළ වීමත් එක්කම අර දුන් දමමින් තිබූ, තැම්බෙමින් තිබූ, ලාවා පිට කරමින් තිබූ ඔබ අප අද මේ ජීවත් වන පෘථිවි තලය, මේ මනුස්ස ලෝකය, මේ මහ පොළව හරියට කපුරු පෙත්තක් පහන් සිලකට ඇල්ලුවහම දැවි අලු වී යන්නාසේ සත්සන සූර්යාගේ පහළවීමත් සමගම මේ පෘථුවිය දැවිලා අලු ගොඩක් බවට පත් වෙනවා. දැවිලා අලු ගොඩක් බවට පත් වෙලා අංශු විදියට මේ මහා විශ්වයේ, මේ මහා මගුල් සක්වල තුල අංශුවක් බවට පත් වෙනවා. දැනට මේ කෝටි 700ක් මිනිස්සුયો දරාගෙන ඉන්න අනන්ත අප්‍රමාණ සත්වයන්ට නිවසක් වෙච්ච මහා සාගර තිබෙන මේ පෘථුවිය, මේ පෘථුවි මාතාවගේ අවසානය එයයි. අංශුවක් බවට පත් වෙලා විශ්වයේ අවකාශයේ තනි වෙනවා. ඒ තනිවීමත් එක්කම අලු ධූලි වෙලා පෘථුවියෙන් විනාශ වෙලා යනවා. ඒ විනාශ වීමත් එක්කම මෙතෙක් සෑම පෝයකටම මුළු මහත් පෘථුවියම ආලෝකවත් කරන බබලවන චන්ද්‍රයාද එසේම වෙනවා. සඳ අලු ගොඩක් බවට පත් වෙලා පෘථුවියේ තැන්පත් වෙනවා අංශුවක් වශයෙන්. එවිට දැන් අපගේ මන්දාකිනිය, අපගේ චක්‍රාවාටය විනාශ වී හමාරයි. මේ බුද්ධ දේශනාවට අනුව සියලු දිව්‍ය ලෝකත් මේ ආකාරයෙන් විනාශ වෙන්න පටන් ගන්නවා. මේ ලෝක ධාතුව, මේ සක්වල ධාතුව තුල තිබෙනා වූ සියලු පෘථුවිය ඇතුළු සියලු දුෂ්‍ය අදුෂ්‍ය සියලු ලෝක සහ තල විනාශ වෙන්න පටන් ගන්නවා. ඒ මහා ගින්නෙන් සහ ඒ මහා විනාශයෙන්. නමුත් ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් මෙහාටයි ඒ විනාශය. ආබස්සර බ්‍රහ්ම ලෝකය විනාශ වෙන්නේ නැහැ. ඉන් එහාට විනාශ වෙන්නේත් නැහැ. ඒ විනාශ නොවෙන්න හේතුවක් තියෙනවා. අප එය අනාගතයේ දවසක සාකච්ඡා කරමු. ඒ ආකාරයෙන් මේ පෘථුවිය අලු අංශුවක් බවට පත් වෙලා අන්ධකාර විශ්වය තුල අංශුව පාවෙනවා. අංශු පාවෙනවා. ඒ පාවීමත් එක්කම සත්වයෝ මැරිලා ගිහිල්ලා ඒ කර්මානුරූපීව රැස් කරගත්තා වූ කර්මවලට අනුව උපදිනවා වෙනත් ලෝකවල. මේ මගුල් සක් වලින් එහා ඇති වෙනත් ලෝකවල සුගතිවල දුගතිවල කර්ම ගෙවන්නවා. එය හරියට ලංකාව විනාශ වුණාම පිටරටක ගිහිල්ලා ජීවත් වෙනවා වගේ.
මේ ආකාරයෙන් තව කාලයක් ගතවනට වර්ෂ 100,000 ගාණක් ගතවන විට එසේ විනාශ වීමත් සමගම පෘථුවියේ තිබුණා වූ රාත්‍රිය සහ දහවල සදහටම හෝසි වෙනවා. රාත්‍රියක් සහ දහවලක් උදා වෙන්න පෘථුවියක් නැහැ. පුර පෝයක් උදා වෙන්න සඳක් නැහැ. පූර්ණ චන්ද්‍රයක් නැහැ. සියල්ල අංශුවක් බවට පත් වී විනාශ වී හමාරයි. ඔබගේ හතරමායිම් සියල්ල එදාට විනාශ වී හමාරයි. මමය මාගේ කියලා අල්ලගත්ත සියල්ල මේ පෘථුවියේ අයිතිකාරුවෙක් නැති තරමට මේ පෘථුවියට අයිතිවාසිකම් කියන්න බැරි තරමට මේ පෘථුවිය අංශුවක් බවට පත් වෙලා විශ්වයේ අංශු මාත්‍රයක් ලෙස තැන්පත් වී හමාරයි. අවසානයේ එසේ යම් කාලයක් ගතවීමෙන් අනතුරුව පහළ වුණා වූ සියලු සූර්යෝ 7 දෙනාම පුපුරා යන්න පටන් ගන්නවා. නැවතත් පිළිවෙලින් පිළිවෙලට ප්‍රථමයෙන් හටගත්ත සූර්යයා පුපුරනවා. ඒ වගේම දෙවනුව හටගත්ත සූර්යයා පුපුරනවා. තුන්වෙනිම හටගත්ත සූර්යයා 4, 5, 6 සහ 7 වෙනුව හටගත්තා වූ සූර්යෝ අනුක්‍රමයෙන් පුපුරලා විනාශ වෙන්න පටන් ගන්නවා. ඒ සූර්යෝද අංශුවක් බවට පත් වෙනවා. දැන් එහි මෙතෙක් කල පැවතුනා වූ ප්‍රභාව ආලෝකය ඒ සියල්ල පිපිරීමත් සමගම ස්වයං පිපිරීමත් සමගම විනාශයට පත් වෙලා ඒ ඉරවල් 7ත් අංශුවක් බවට පත් වෙනවා. ඒ ඉරවල් 7ත් අංශුවක් බවට පත් වෙනවා. අද මේ පායන දහවල උදේ අපට දීපු රාත්‍රිය අපට දීපු මහා සූර්යාගේ අවසානය එයයි. නැවත හට නොගන්නා වූ ආකාරයට සූර්යෝද විනාශ වී යනවා. ආලෝකයේ සදහටම සූර්යාගෙන් නැති වෙලා යනවා. ඒ කල්පය ඒ කාල පරිච්ඡේදය අඳුන්වනවා විවට්ටායි කල්පය කියලා. විනාශයේ නිමාවන කාල පරිච්ඡේදය. විනාශයේ නිමාවන්නේ මේ මන්දාකිනිය, මේ ශීරපතය, මේ මගුල් සක්වල ඇති සියල්ල විනාශ කරමින්. නමුත් විශ්ව ධාතුව විනාශ වෙන්නේ නැහැ. මම කලින් කිව්වා ලෝක ධාතුව, සක්වල ධාතුව, විශ්ව ධාතුව. අප ඒ වෙනත් දවසක සාකච්ඡා කරමු. විශ්ව ධාතුවේ තිබුණා වූ ලෝක ධාතුවක් සහ සක්වල ධාතුවක් විනාශ වුණා. නැවතත් හට පෙර පරිදි හට නොගන්නා වූ ආකාරයට එසේ අන්ධකාරය තුල ගිලී යනවා. මහා සීතලක් තුල ගිලී යනවා. ඒ සීතල, ඒ අන්ධකාරය විශ්වීය සීතලක්, විශ්වීය අන්ධකාරයක්. එසේ යම් කාලයක් ගත වෙලා නැවත වාරයක් ඒ අංශු එකතු වෙලා පුංචි අංශු බවට පත් වෙලා පුංචි ග්‍රහක බවට පත් වෙලා ඒව නැවත වාරයක් ගුරුත්වය සමග සහ සම්බන්ධ වෙලා නැවත වාරයක් ග්‍රහලෝක බවට පත් වෙලා නැවත වාරයක් චක්‍රාවාට බවට පත් වෙලා මහානාදිමත් කාලයක් ගියහම නැවතත් ඒ ග්‍රහලෝක කක්ෂගත වෙලා කක්ෂ අණුව භ්‍රමණය වෙමින් භ්‍රමණ චලිතය හදාගෙන ඒ තුල සූර්යයෙක් පහළ වෙලා උණුසුම සහ සීතල පාලනය කරලා රාත්‍රිය සහ දහවලක් උදා කරලා ජීවයකට සුදුසු පරිසරයක් හදාරියා. ඒ හදන කාලය බුදු කෙනෙකුටවත් ගණන් කරලා කියන්න බෑ. ඒ හදන කාලයේ බුදුන් වහන්සේගේ දේශනාව තුළ තිබෙනවා මේ මහා භද්‍ර කල්පයෙන් අවසානයේ බුද්ධ ශූන්‍ය කල්පාන්තර 14ක් උදා වෙනවා. ඔන්න ඔය නැවත වාරයක් ජීවයට සුදුසු ආකාරයෙන් මගුල් සක්වලක්, ශීරපතයක්, මන්දාකිනියක් පහළ වෙන්නේ. නැවතත් පෘථුවියක් පහළ වෙන්නේ. නැවතත් ඉරක් හඳක් පහළ වෙන්නේ. නැවතත් ජීවයක් පහළ වෙන්නේ. නැවතත් සබාධමයක් පහළ වෙන්නේ. නැවතත් ගහ කොළ සතා සිව්පාව සාගරයේ විල් පහළ වෙන්නේ. බුද්ධ ශූන්‍ය කල්ප 14කට පස්සේ. එය අති දීර්ඝ කාල පරිච්ඡේදයක්. ඒ නිසා ඔබ මේ අනවතර දුක් සහිත සසරේ එතෙක් කල නොයන්න සිත් පහල කරගන්න.
මේ උදා වුණා වූ මහා ආලෝකවත් කාලය තුල බුද්ධෝත්පාද කාලයක් තුල ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කොහේ හරි පවතින කාලයක් තුල ඒ තැනට වහවහා ගිහිල්ලා එකතු වෙන්න නිවන් මඟ වඩන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සියල්ල තුල පවතිනා වූ අවසන් අනිත්‍ය හටගත්තා වූ සියල්ල හට ගැනීමත් එක්කම විනාශය හටගත් බවත් පැවතීමත් එක්කම විනාශය පවතින බවත් තේරුම් අරගෙන අවබෝධ කරගෙන සියලු සංස්කාරයන්ගේ ඉපදීම පැවතීම විනාශයකින් නිමාවන බව දැනගෙන සංසාරයෙන් අයින් වෙන්න උත්සාහ කරන්න. මේ ඉර පායලා තියෙන්නේ ඒ වෙනුවෙන්මයි ඔබට. මේ සඳ පායන්නේ ඒ වෙනුවෙන්මයි ඔබට. මේ සබා දහමේ සියල්ල පවතින්නේ ඒ සත්‍ය අවබෝධ කරගන්නමයි. එය මගහැර ගන්න එපා. එය මගහැරගත්තොත් ඔබට අයිමත් මේ ස්වර්ණමය අවස්ථාව උදා වෙයි කියලා නම් හිතන්න එපා. මෙය බුද්ධෝත්පාදයක්. ගෞතම බුදුන් වහන්සේගේ ධම්මකාය තවමත් ජීවමානව පවතිනා වූ කාල පරිච්ඡේදයක්. ඔබ කල යුත්තේ චෛත්‍ය වටේට ගිහිල්ලා කොඩි එල්ලෙල්ල ඉන්න එකම නෙමෙයි. පහන් 84000ක් පත්තු කර කර ඉන්න එකම නෙමෙයි. කිරිපිඩු පාත්තර 84000ක් ගිහිල්ලා තියෙන එකම නෙමෙයි. ඔබට පුළුවන් නම් එක මලක් හරි පූජා කළා බුදු කෙනෙක් දේශනා කළා වූ මේ සසරෙන් ගැලවීමේ පණිවිඩය අවබෝධ කරගන්න කුසල් වඩන්න. සියලු දානයන් අතර අග්‍ර වූ දානය ධර්ම දානයයි. ශ්‍රී සද්ධර්ම දානයයි. ශ්‍රී සද්ධර්ම දානයකට හැර මෙලව කිසිම දානයක් උතුම් නැහැ බෞද්ධයෙකුට. ඒක තමයි බුද්ධ දේශනාව. බුදුවරයෙක් මේ මහා බය මේ ලෝකේ පවතිනා වූ මහා විනාශය දැකලා අප්‍රමාදීව ඒ විනාශයෙන් බේරෙන්න මගක් දේශනා කරනවා. ඒ මග අදටත් පවතිනවා. ඒ පවතින මග සොයාගෙන ගිහිල්ලා තමන්ගේ මුළු ආත්මයම පූජා කළා සසර නිවෙන්න උත්සාහ කරන්න. පවතිනා වූ දුකෙන් ගැලවෙන්න උත්සාහ කරන්න. අද වටේ කවුරු හිටියත් මොනම තිබුණත් එදාට ඔය තියෙන සියල්ලම ඔබත් සමග විනාශ වෙන බව නිතරම මෙනෙහි කරන්න. දැනට බුදුවරයෙක් ජීවමානයි. බුද්ධ ගයාව තුළ බුදුන් අද නැති වුණත් ශ්‍රී සද්ධර්මයේ තවමත් ජීවමානයි. ඒ ජීවමාන ශ්‍රී සද්ධර්මය ජීවමාන ධම්මකාය සොයාගෙන ඇවිල්ලා ඔබ මේ මහා බයෙන් මහා විනාශයෙන් අත මිදෙන්න. ඒ වෙනුවෙන් අපි ඔබට ආරාධනා කරනවා. එන්න ඇවිත් දකින්න දැකලා අවබෝධ කරගෙන දුක් සහිත සසරෙන් එතර වෙන්න. නිමක් නැති මහා භයංකාරෝ විනාශයෙන් මිදුණු උතුමෙක් බවට පත්වෙන්න. ඒ බුදුවරුන්ගේ රැකවරණයට පත්වෙන්න. ශ්‍රී සද්ධර්මයේ ආශිර්වාදයට පත් වුණා වූ ආශිර්වාදවන්තයෙක් බවට පත්වෙන්න. ඒ වෙනුවෙන් ඔබ වෙනුවෙන් සත්‍ය සොයන සත්‍ය දකින සියල්ල වෙනුවෙන් ධම්ම ගයාව විවෘතයි. තෙරුවන් සරණයි.